ආයිබෝන් අද 20යි 22 ජූලි 6 වෙනිදා බදාදා අපි අද රාත්‍රී 10ට ඔයාලත් එක්ක සැලසුම් කරලා තියෙනවා රුහුණ විශ්වවිද්‍යාලය බාහිර උපාධි ෆස්ට් ඉයර් එක GEQ බේසික් මයික්‍රෝ ඉකොනොමික්ස් තියරි ප්‍රශ්න පත්‍රයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න හා ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කරන්න පළමු සාකච්ඡාව. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඔයාලා ගෲප් දෙකකට මම දාලා ඇති. GEQ ජුනි ගෲප් එකට මම දාලා ඇති මාගෙත් එක්ක ඉන්න ජූලි ගෲප් එකට දාලා ඇති. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන අයට වෙනම මම ලින්ක් එක දාලා ඇති. ඔයාලට ලින්ක් එකෙන් 10ට මම එන්න කිව්වට ගොඩක් දෙනෙක් මට මැසේජ් කරලා තිබුණා සර් රෙකෝඩින් එක සැපෙවුවොත් හොඳ නේද කියලා. මං අදට විතරක් ඒ අය ගැන අනුකම්පා කළා රෙකෝඩින් එක සපයන පරමාර්ථයෙන් මම වේලාසනින් මේ සාකච්ඡාව රෙකෝඩින් කරන්න තමයි මේ සූදානම්. අපි දන්නවා රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියේ ෆස්ට් ඉයර් එකේ පළවෙනි සෙමෙස්ටරයේ ඒ GEQ වල පළවෙනි සෙමෙස්ටරයේ ආර්ථික විද්‍යාව හැටියට අපිට තියෙන ප්‍රශ්න පත්‍රය තමයි බේසික් මයික්‍රෝ ඉකොනොමික්ස් තියරි. ඒ කියන්නේ මූලික සූක්ෂම ආර්ථික විද්‍යා න්‍යාය ප්‍රශ්න පත්‍රය. ඒ න්‍යාය ප්‍රශ්න පත්‍රයේ ලබන මාසේ ඔයාලට ලිඛිත ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. මේ විද්‍යාව ඔයාලා අසයින්මන්ට් දෙකක් සම්පූර්ණ කරලා. මට මතක හැටියට පළමු අසයින්මන්ට් එක MCQ පේපර් එකක් තිබුණා ප්‍රශ්න 20ක. දෙවෙනි අසයින්මන්ට් එක පිරිවැය පාඩමාසික විනාඩි 5ක රෙකෝඩින් එකක් තමයි ඔයාලගෙන් ඉල්ලලා තියෙන්නේ. ඔය බේසික් මයික්‍රෝ ඉකොනොමික්ස් තියරි පාඩම ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ යටතේ ඔයාලට පාඩම් 6-7ක් තියෙනවා. හරි මතක් කරලා දුන්නොත් ආර්ථික විද්‍යාව හැඳින්වීම, නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර, ආර්ථික ප්‍රශ්න හා පද්ධති, ඉල්ලුම හා සැපයුම ඉල්ලුම් නම්‍යතාවය, සැපයුම් නම්‍යතාවය, වෙළඳපොළ සමතුලිතය, වෙළඳපොළට රජයේ මැදිහත් වීම, බදු අය කිරීම, සානාධාර පිරිනැමීම, මිල පාලනය. ඊට පස්සේ අපි දැනට කතා කරමින් ඉන්න නිෂ්පාදන න්‍යාය, පිරිවැය න්‍යාය, වෙළඳපොළ ව්‍යුහ, වෙළඳපොළ ව්‍යුහ වල පූර්ව තරගයේ හා ඒකාධිකාරයේ කෙටි කාලීන හා දීර්ඝකාලීන සමතුලිතය පිළිබඳ. එතනින් පස්සේ අවසාන මාතෘකාව වෙනවා සාධක වෙළඳපොළ. මම දන්නේ හැටියට ඔයාලත් එක්ක අපි GEQ වලදී තව පාඩමක් තියෙනවා විශ්වවිද්‍යාලයේ ප්‍රතිපෝෂක වලට කතා නොකරපු නිසා මම තවම සාකච්ඡා කරේ නැහැ. අපිත් එක්ක අර ප්‍රී කතා කරන කාලේ ගාස්තු අය කිරීමකින් තොරව ඔයාලා පිළිබඳ ස්ථිර ලියාපදිංචියක් නැති කාලේ කතා කරා අපි හීනවන ආන්තික උපයෝගිතා න්‍යාය කියලා පාඩම. ඒකත් තියෙනවා. එතකොට මම ඔයාලට දාපු ප්‍රශ්න පත්‍රයේ ඔය දාලා තියෙන්නේ ආර්ථික විශ්ලේෂණ ප්‍රශ්න පත්‍රය. ආර්ථික විශ්ලේෂණ ප්‍රශ්න පත්‍රයේ පැරණි මොඩල් එක දාලා තියෙනවා. ඔයාලට ආර්ථික විශ්ලේෂණය කියලා නෙවෙයි ප්‍රශ්න පත්‍රයේ එන්නේ මූලික සූක්ෂම ආර්ථික විද්‍යා න්‍යාය කියලා. ඔයාලට එන්නේ ලකුණු 60ක ප්‍රශ්න පත්‍රයක්. මොකද අසයින්මන්ට් දෙකෙන් ලකුණු 40ක් ගනිද්දී ඔයාලා ඉතුරු ලකුණු 60 තමයි ඔයාලට මේ ලිඛිත ප්‍රශ්න පත්‍රයෙන් ලැබෙන්නේ. එතකොට ඔයාලට විශ්වවිද්‍යාලයෙන් දැනුවත් කරයි ප්‍රශ්න ලකුණු 15 ප්‍රශ්න 4කට ලියනවද නැත්නම් 10 ප්‍රශ්න 6කට ලියනවද නැත්නම් ලකුණු 20 ප්‍රශ්න 3කට ලියනවද ඒ ප්‍රශ්න ලියන්න යද්දී ඔයාලට තෝරගන්න ප්‍රශ්න දෙයක කියන එක විශ්වවිද්‍යාලයෙන් ඔයාලා දැනුවත් කරනවා. අපේ වගකීම තමයි විෂය නිර්දේශයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න අභ්‍යන්තර ප්‍රශ්න විශ්වවිද්‍යාල අභ්‍යන්තර විභාගවලදී ඔය පාඩම් ආශ්‍රිතව GEQ වලදී ප්‍රශ්න සහ බාහිර ප්‍රශ්න සහ ඒ ආශ්‍රිත ඇසී හැකි ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම තමයි මගේ මේ බලාපොරොත්තු. එතකොට ඔයාලට දාපු ප්‍රශ්න පත්‍රයේ ඔයාලට දැන් මම යොමු ප්‍රශ්න පත්‍රයේ රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි මෑතකම තිබිච්ච ප්‍රශ්න පත්‍රය 2018. ඕකේ ආර්ථික විශ්ලේෂණය. ඔය ප්‍රශ්න පත්‍රය තමයි පැරණි GEQ අයට තිබිච්ච ප්‍රශ්න පත්‍රය. ඕක දෙකට කඩලා තමයි ඔයාලට සෙමෙස්ටර් දෙකකට දෙන්නේ. මොකද පැරණි GEQ කණ්ඩායමට ආර්ථික විද්‍යාවේ
ආර්ථික විශ්ලේෂණයයි ආර්ථික සංවර්ධනයේ ඉතිහාසයයි කියලා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර දෙකෙන් ආර්ථික සංවර්ධනයේ ඉතිහාසය කියන ප්‍රශ්න පත්‍රේ ඔයාලගේ නව විෂය නිර්දේශය තුලින් ඉවත් කරලා තියෙනවා. නව විෂය නිර්දේශය තුලින් ඉවත් කළා අර ආර්ථික විශ්ලේෂණ කියන ප්‍රශ්න පත්‍රයේම දෙකට කඩලා ඔයාලට සෙමිස්ටර් දෙකට ප්‍රශ්න පත්‍ර දෙකක් දාලා තියෙනවා. පළවෙනි සෙමිස්ටරයේ බේසික් මයික්‍රෝ ඉකොනොමික්ස් තියරි ටිකයි දෙවෙනි සෙමිස්ටරයේදී අගෝස්තු වලින් පස්සේ පටන් ගන්න සෙමිස්ටරයේදී බේසික් මැක්‍රෝ ඉකොනොමික්ස් තියරි කියන ආකාරයට බෙදලා තියෙනවා. ඒතර ඔය ප්‍රශ්න පත්‍රයේ හොඳට පරිශීලනය කරලා බලද්දී මම ඔයාලට ඒ ප්‍රශ්න පත්‍රේ 2018 රුණු විශ්වවිද්‍යාලයේ තිබිච්ච GA ප්‍රශ්න පත්‍රයේ වි. අද පාස් පේපර් කීපයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ. ලබන සතියේ වෙද්දී මොඩල්ස් පේපර්ස් අපි කතා කරමු. එතකොට ওই ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ගත්තම පළවෙනි ප්‍රශ්නේ ඔයාලට බලන්න පුළුවන්. ওই ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි 4යි 5යි ප්‍රශ්න තමයි ඔය 4යි 5යි 6 ප්‍රශ්න තමයි සූක්ෂම ආර්ථික න්‍යායට අදාළ පාඩම් වලින් අහන ප්‍රශ්න. එතනින් එහා 7 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ දෙවෙනි සෙමිස්ටරේදී අහන ප්‍රශ්න. හැබැයි මේ වෙද්දී අපි ඔයාලත් එක්ක කතා කරලා තියෙන්නේ ඔයාලට තව තියරි පොඩ්ඩක් තියෙනවා. පොඩ්ඩ කියන්නේ ඒකාධිකාරී වෙළඳපොළ සමතුලිතයයි සාධක වෙළඳපොළයි කියන මාතෘකා දෙක තියෙනවා. ඒ මාතෘකා දෙකට ඇත්තෙම පැය 4-5කින් අපි අවසන් කරනවා. ඒක අපි පොරොන්දු වෙලා තියෙනවා ඔයාලත් එක්ක 20 වෙනිදාට කලින් මේ 20 වෙනිදාට කලින් ඔක අවසන් කරනවා කියලා. එතකොට මේ මම ඔයාලට ඒ ප්‍රශ්න පත්‍රය අද සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බැහැ අපිට හතරවෙනි ප්‍රශ්නේ. මොකද හතරවෙනි ප්‍රශ්නේ තාම විශ්වවිද්‍යාලයේ ප්‍රතිපෝෂක කොට ඉගෙනුවෙත් නැහැ. ඒ නිසා මම සාකච්ඡා කරන්නේ කීනවන ආන්තික උපයෝගිතා න්‍යාය කියන එක. ඒ හැරුණට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ මම සාකච්ඡා කරන්න බැහැ. මට තව පොඩි පාඩම් කොටසක් ඔයාලත් එක්ක සම්පූර්ණ කරන්න තියෙනවා. ඒක සාකච්ඡා කරන්නේ ඊළඟ සතියේ හෝ ඊළඟ සතියේ. ඔයාලත් එක්ක මට සාකච්ඡා කරන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ. මම මේ සූදානම පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න අද විතරක් මම තීරණය කරා ඔයාලට රෙකෝඩින් එක සපයන්න. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. මම ප්‍රශ්නේ දෙන්න අවශ්‍ය නැහැ. ඔයාලා පේපරෙත් බලාගෙන ලියනකොට ලියා ගන්න. නැත්නම් අපි ප්‍රශ්නෙත් එක්කම යන්න කමක් නැහැ. ප්‍රශ්නෙත් එක්කම ලියලා යන්න. මම කොටස් හැටියට දෙන්නේ. GA కు පාස් පේපර් නිසා අපි ලියමු මෙහෙම. GA కు 2018. GA కు 2018. GAQ 2018 රුහුණ වෙනත් විශ්වවිද්‍යාලවලත් මම කතා කරන නිසා රුහුණ කියලා ලියන්න. රුහුණ. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ලකුණු 20 ප්‍රශ්න තමයි ඒ අවුරුද්දේ දීලා තියෙන්නේ. මේ අවුරුද්දේ වලට ලකුණු 15 ප්‍රශ්න සමහර විට දෙයයි තමයි අපේ අපේක්ෂාව. ඒ ලකුණු 20 ප්‍රශ්න ඒ කාලේ ඇසයින්මන්ට් තිබුණේ මේ වගේ ප්‍රශ්න පත්‍රයක් දීලා ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕන. ඒ 5ට ලකුණු 20 ඒවා 5ක් ලකුණු 100 ලබා දුන්නා. එතකොට මෙතින්දී අපි ඒ වුණාට අපට අවශ්‍ය වෙන්නේ මේ ලකුණු දෙන ආකාරය සහ ප්‍රශ්නවල උත්තරේ ලියන ආකාරය. එහෙනම් අපි මෙහෙම ලියමු. සම්පූර්ණ ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. මේ විදිහට ලියලා පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ලියාගෙන ලකුණු සංඛ්‍යාව ලියාගෙන උත්තරේ සාකච්ඡා කරලා උත්තරේ ලියමු. එතකොට අපි ඔක්කොම ගලාගෙන යනවා. එහෙනම් ලියන්න පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. පේපරේ තියෙනවා. පේපරේ වලට දාලා තියෙනවා. ලියන්න එහෙම. නිදසුන් යොදා ගනිමින් ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ නිදසුන් යොදා ගනිමින් ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ අර්ථ දක්වන්න. නිදසුන් යොදා ගනිමින් ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ අර්ථ දක්වන්න. නිදසුන් යොදා ගනිමින් ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ අර්ථ දක්වන්න. මම මුලින්ම ඔයාලට කියන්න ඕන ලකුණු 5යි. ඊළඟ රූලේ ලකුණු අතපැත්තේ කෙළවරේ වරන් ඇතුලේ ලකුණු 5යි.
පේපරේ බලා ගන්න පුළුවන් මම ඒවල ඇති. මේ ප්‍රශ්න අපි සාකච්ඡා කරා ඒ පාඩම සාකච්ඡා කරන දවස්වල මම හිතන්නේ ඊට මාස 6කට විතර උඩදී. නමුත් දැන් ඔයාලට විෂය දැනුම ගොඩාක් තියෙන නිසා එදා ඔයාලට මේක තේරෙනවට වඩා දැන් තේරෙන ප්‍රමාණය වැඩි. බලන්න නිදසුන් යොදා ගැනීමෙන් ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ අර්ථ දක්වන්න. මේ ආකාරයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට උත්තර ලියද්දී නැත්නම් අපි ස්ට්‍රක්චරල් එසේ ව්‍යුහගත රචනාවක් උත්තර ලියද්දී ඒ පිළිතුරු තුල අන්තර්ගත විය යුතු මූලික කරුණු කිහිපයක් තියෙනවා. ඕන විෂයක් තුල ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට උත්තර ලියද්දී MCQ වගේ නෙවෙයි ඒ පිළිතුරු තුල අන්තර්ගත විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. මොකක්ද කරුණු? මෙන්න මේක. නිර්වචනයක් තියෙනවා නම් ඒ නිර්වචනේ තියෙනවා. නිර්වචනේ තියෙනවා. කිසියම් වූ සංකල්පයකට නිර්වචනයක් තියෙනවා නම් ඒ නිර්වචනේ තියෙනවා. නිර්වචනයක අකුරු දෙද්දි බලන නිර්වචනේ තියෙනවා. නිර්වචනයක් කලින් සකස් කරන ලද නිර්වචනයක් නැත්නම් අපිට නිර්වචනයක් හදලා කියන්න පුළුවන්. අදාළ වචන කාණ්ඩ දාලා හදලා කියන්න පුළුවන්. නිර්වචන. ඒ විතරක් නෙවෙයි අපිට තියෙන පුළුවන් ලක්ෂණ. ඒ සංකල්පිත ලක්ෂණ නැත්නම් වෙනස්කම් නැත්නම් සමානකම් තියෙන්න පුළුවන්. ලක්ෂණ තුලින් තමයි වෙනස්කම් පෙන්වන්නේ. ලක්ෂණ තුලින් තමයි සමානකම් පෙන්වන්නේ. එහෙමනම් ඒ පිළිතුරක් තුළ එකක් තියෙනවා නම් ඒ සංකල්පය තුළ අසාධීන සංකල්පිත තියෙනවා එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට නිදසුන් දෙන්න පුළුවන් නම් උදාහරණ දෙන්න පුළුවන් නම් උදාහරණක් තියෙනවා. උදාහරණක් තියෙනවා. නිදසුන්. උදාහරණයි නිදසුන් කියන සංකල්ප දෙකක් අපි ඉදිරියට කතා කරමු. නමුත් එකක් හැටියට අපි සලකන්න සැලකිලිට ගන්නවා. එතකොට නිදසුන් හෝ උදාහරණ නිදසුන් කියලා දාන්න. නිදසුන් හෝ උදාහරණ තියෙනවා. නිදසුන් හෝ උදාහරණ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. සමහර සංකල්ප වල තියෙන්න පුළුවන් ප්‍රස්තාරහ රූප සටහන්. ප්‍රස්තාරහ රූප සටහන්. අනිත් ප්‍රස්තාරහ රූප සටහන් තුන එක දින්දිරිපත් කරනවා. සමහර ඒවාට කාලින දත්ත තියෙන්න පුළුවන්. කාලින දත්ත තියෙනවා. එහෙමනම් අපි ප්‍රශ්න සාකච්ඡා කරන කලින් කොයින් හරි සටහන් කරගන්න ඕන ව්‍යුහගත රචනා. ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට අදාළ පිළිතුරෙහි ඇතුළත් විය යුතු දේ. ඇතුළත් විය යුතු දේ. මට ඉඳත් මදි වෙදිකට ලියන්න. එහෙනම් මේ බලන්න කොයින් හරි ලියා ගන්න ඕන. මේ ඔක්කොම ඇති වෙන්න පුළුවන්. ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට අදාළ පිළිතුරකි. ඇතුළත් විය යුතු දේ. ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අදාළ පැත්තකින් ලියා ගන්න. අර ප්‍රශ්නේ උත්තරේ මම දැන් ලියනවා. මේ බලන්නේ ඔයාලා කටපාඩම් කිරීමකින් තොරව යම් ආකාරයක තියෙන විෂය දැනුම අනුව විෂය දැනුම අනුව ප්‍රශ්නයකට උත්තර ලියන ආකාරය කියා දෙන්න හදන්නේ. ඒක තමයි උසස් පෙළ සහ ඊට එහා උපාධි පාඨමාලාවලදී අපි තේරුම් ගත යුතු දේවල්. අපිට කටපාඩම් කරලා ලියන්න බෑ. හේතුව අවුරුදු 3 තුලම එකම විෂය කරුණු තමයි පියවරෙන් පියවර වැඩි වෙමින් ඉස්සරහට ගලාගෙන යන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕන ඇසයින්මන්ට් කළා වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්නේ පිළිතුරු තුල ඇතුළත් විය යුත්තේ මොන කරුණුද කියලා. එහෙනම් පැත්තකින් ලියා ගන්න අපි දැන් ප්‍රශ්නේ ලියුවානේ. ඒකට උත්තරේ වෙනම ලියමු ලකුණු පාට. ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට අදාළ පිළිතුරේ ඇතුළත් විය යුතු දේ. නිර්වචනයක් තියෙනවා නම් තියෙනවා. ඩෙෆිනිෂන් එක. ලක්ෂණ වෙනස්කම් හෝ සමානකම්. උදාහරණ නැත්නම් නිදසුන්.
ප්‍රස්ථාර හරූප සටහන් කාලින දත්ත දැන් මම ඉවත් කරනවා ඔය ටික ලියාගත්තා දැන් අපි අපේ අදාළ ප්‍රශ්නේ බලමු මොකක්ද අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් මොකද්ද නිදසුන් යොදා ගනිමින් ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ අර්ථ දක්වන්න ලකුණු 5 දැන් ඉස්සෙල්ලා මෙයන් වෙන නිර්වචනයේදී මෙන්න උත්තර ලියනකොට දැන් ඔයාලා ප්‍රශ්නේ ලියලා තියෙන්නේ ප්‍රශ්නේ මෙහෙම ලියලා ලකුණු 5යි කියලා දාලා තියෙනවා ලකුණු 5යි දැන් උත්තරය අපි ලියන්න හදන්නේ මම කොටස් 5ම දෙන්නේ නැහැ උත්තරේ ලියනකොට මෙහෙමත් තියාගන්න තරු ලකුණු දාන්න අවශ්‍ය නැහැ මේක පොඩි ඉරි කැලක් දාලා ලියන්න ඒතකොට මෙතන කියලා තියෙන්නේ අපිට බලන්න මේ ප්‍රශ්න ස්වභාවය නිදසුන් යොදා ගැනීමෙන් ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ අර්ථ දක්වන්න වෙනස දක්වන්න නෙවෙයි කියලා තියෙන්නේ ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ අර්ථ දක්වන්න එහෙනම් අපි පළවෙනි ඉරි කැලේ පස්සේ ලියමු අපි ඉස්සෙල්ලා ගන්න නිෂ්පාදන පිරිවැයක් වැය වෙන මිනිසුන්ගේ මූලික අවස්ථා ඉටු කිරීමට යොදා ගන්නා මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට යොදා ගන්නා නිෂ්පාදනයේදී පිරිවැයක් වැය වෙන භාණ්ඩ ආර්ථික භාණ්ඩ ලෙස හඳුන්වනවා මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට යොදාගත හැකි නිෂ්පාදනයේදී නිෂ්පාදන පිරිවැයක් වැය වෙන භාණ්ඩ නැත්නම් ආවස්තික පිරිවැයක් වැය වෙන භාණ්ඩ ආර්ථික භාණ්ඩ ලෙස හඳුන්වනවා. ඔය වගේ අර්ථකථනය කළාම ඇති ටියුට් ඒවල ඇති වාට. ඒතර කියවෙන්න ඕනේ දේ තමයි මොකද්ද කියවෙන්න ඕන දේ එකම දේ නිෂ්පාදනයේදී නිෂ්පාදන පිරිවැයක් නැත්නම් ආවස්තික පිරිවැයක් වැය වෙන භාණ්ඩ ආර්ථික භාණ්ඩ ලෙස හඳුන්වනවා. ඕන නම් ඔයාලා දන්න විදිහට ලියන්න ආර්ථික භාණ්ඩ වලට උදාහරණ කීපයක් ලියන පොතක් පෑනක් බසෙන් ගමන් කිරීම ආන් ඒ ටික ලියුවම ලකුණු දෙකක් දෙන්න. නිර්වචනයට එකයි උදාහරණයට එකයි නිදසුනට එකයි. දෙවෙනි එක මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට යොදා ගන්නා එහෙත් නිෂ්පාදන පිරිවැයක් වැය නොවන භාණ්ඩ නිෂ්පාදන පිරිවැයක් වැය නොවන භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ ලෙස හඳුන්වනවා. නොමිල භාණ්ඩ අමූල්‍ය භාණ්ඩ ස්වාභාවික භාණ්ඩ ලෙසද හඳුන්වනවා. එහෙම නොලියුවට ප්‍රශ්නයක් නැහැ. අපි දන්න බව පේන ලියන. මම තව ලකුණක්. ඉතිරි ලකුණ. උදාහරණයක් දෙන්න. ස්වභාව ධර්මයා සපේන වාතයේ ජලයේ හිරු එළිය ආර්ථික නොවන භාණ්ඩ වලට නිදසුන්නේ. ඔක්කොම හරිනම් තව ලකුණුත් එක ලකුණු පහක් දෙන්න. වෙන ලියන්න දෙයක් නැහැ. නිර්වචන ලියුවා ලක්ෂණ ලියුවා පිරිවැයක් වැය වෙනවා කියන එක ලක්ෂණය උදාහරණ ලියුවා ප්‍රස්තාර වලින් පෙන්වන්න බෑ කාලින් දත් වලින් පෙන්වන්න බෑ එහෙනම් මේ පිළිතුර තුල මේ තුන තියෙනවා ඕනම විෂයකට අදාළව ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට උත්තර ලියද්දී ඒ පිළිතුර තුල ඇතුළත් වෙන්නේ මේ පහෙන් කොටස් කීපයක් විතරයි එක්ක පහම ඇතුළත් වෙන අවස්ථා තියෙනවා ඒවා කතා කරන්නේ මම පහම ඇතුළත් වෙන අවස්ථාවක උදාහරණයක් ගන්න විදියක් නැහැ ඒක ඔයාලට third year එකේ තමයි ප්‍රශ්නෙකදී හමු වෙන්නේ ආර්ථික වර්ධනයේ සංවර්ධනය කියන කොටසදී හමු වෙන්නේ ප්‍රායෝගික ආර්ථික විද්‍යාවට අදාළ එහෙනම් මෙතන ඔයාලට පැහැදිලි ඇති දැන් උත්තරේ මම දෙන උත්තරේ ලියලා අටපාඩම් කිරීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ ඒ උත්තරේ තියෙන ක්‍රමය හඳුනා ගන්න ක්‍රමය හඳුනා එහෙනම් අපි උත්තර ලියමු පළවෙනි කැලිය මිනිස් අවශ්‍යතා ඉටු කිරීමට යොදා ගන්නා මිනිස් අවශ්‍යතා ඉටු කිරීමට යොදා ගන්නා මිනිස් අවශ්‍යතා ඉටු කිරීමට යොදා ගන්නා නිෂ්පාදන පිරිවැයක් වැය වන නිෂ්පාදන පිරිවැයක් වැය වන වරකට දාන ආවස්තික පිරිවැයක් වරකට දාන ආවස්තික පිරිවැයක් නිෂ්පාදන පිරිවැයක් වැය වන වරකට ආවස්තික පිරිවැයක් භාණ්ඩ
ආර්ථික භාණ්ඩ ලෙස හඳුන්වන්නේ. ආර්ථික භාණ්ඩ ලෙස හඳුන්වන්නේ. නිදසුන්. 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 නිදසුන් කියනකොට ඊළඟට පොඩි කැලේ ගියා යන. නිදසුන්. පොත. පෑන. බසෙන් ගමන් කිරීම. ඔකී පැල් දුන්න මැරි. ඊළඟ කැලේ. මිනිස් අවශ්‍යතා ඉටු කිරීමට යොදාගත හැකි යොදා ගන්නා මිනිස් අවශ්‍යතා ඉටු කිරීමට යොදා ගන්නා එහෙත් නිෂ්පාදනයේදී පිරිවැයක් වැය නොවන නිෂ්පාදනය සඳහා පිරිවැයක් වැය නොවන නිෂ්පාදනය සඳහා පිරිවැයක් වැය නොවන භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ ලෙස හඳුන්වන්නේ. ආර්ථික නොවන භාණ්ඩ ලෙස හඳුන්වන්නේ. ආර්ථික නොවන භාණ්ඩ ලෙස හඳුන්වන්නේ. ඒක තමයි නොමිල භාණ්ඩ, එළියක්, අනාර්ථික භාණ්ඩ, එළියක්, ස්වාභාවික භාණ්ඩ, එළියක්, නිදහස් භාණ්ඩ ලෙසද මේවා හඳුන්වන්නේ. නිදහස් භාණ්ඩ ලෙසද මේවා හඳුන්වන්නේ. ඒ නම් නොතිබුණාට ප්‍රශ්නයක් නෑ. තවදුරටත් මම හිතලා දුන්නේ ඇයි විභාගෙදී අහුවොත් නිදහස් භාණ්ඩ කියන්නේ මොනවද කියලා. අපේ තියරි නෝට් එකේ තියෙන නැත්තේ නේ. ස්වාභාවික භාණ්ඩ කියන්නේ මොකද්ද කියලා. තවදුරටත් මම මොකද අපිත් එක්ක මෙතන ඉන්නවා අපේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට විතරක් සහභාගී වෙන අය. අනිත් අයට නම් ගැටලුවක් නැහැ. උදාහරණ නිදසුන්. ඊළඟට උදාහරණ නැත්නම් නිදසුන්. ස්වාභාවික සපයන ස්වාභාවික ලැබෙන වාතය ජලයේ හිරුවෙලිය. වාතය ජලයේ හිරුවෙලිය. වාතය ජලයේ හිරුවෙලිය. යම් ආකාරකින් ඔන්න ලකුණු 5 ලැබෙනවා. යම් ආකාරකින් ඔයාලා උඩ ලියවන නිෂ්පාදන පිරිවැයක් වැය වෙන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. උදාහරණ ලියුවා. ලකුණු 2යි. නිෂ්පාදන පිරිවැයක් වැය නොවන භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. උදාහරණ ලියුවා. ලකුණු 2යි. ඊතුරු ලකුණ දෙන්නේ මොකද්ද? මෙම දෙවර්ගයේම මිනිස් අවශ්‍යතා ඉටු කිරීමට යොදා ගන්නවා. මෙම දෙකම මිනිස් අවශ්‍යතා ඉටු කිරීමට යොදා ගන්නවා. කියලා අපිට ලියන්න පුළුවන්. නැත්නම් අපිට කියන්න පුළුවන් මේ විදිහට ඔක. ආර්ථික සම්පත් විස්තර කරන්න. සැපයුම සීමා සහිත භාවිතයේදී ආවස්තිකයක් ඇති සම්පත් ආර්ථික සම්පත් කියන්නේ. ආර්ථික සම්පත්ම තමයි අපි මේ ජීයේ කෝලදී කතා කරන්නේ ආර්ථික භාණ්ඩ කියලා. හැබැයි ආර්ථික සම්පත් වලදී අපි භූමි ශ්‍රමයේ ප්‍රාක්‍තරීය විසය කියන්නේ. මෙතන එහෙම නෙවෙයි. විතර භාණ්ඩයක් හැටියට මිනිස් උවමනා සංසිඳවන යමක් ගැන කතා කරනවා. දෙවෙනි ප්‍රශ්නය එච්චරයි. මම මෙතන ඇත්තම විෂය කරුණු ගන්න උත්සාහ කරන්නේ. ප්‍රශ්නෙට උත්තර දෙන ආකාරය ගන්න. විෂය කරුණු ගන්න අවශ්‍ය නැහැ මම ඕන තරම් දීලා තියෙනවා. නේ? දැන් ඔයාලා දන්නවා ඇත්තම ඔයාලා සාක්ෂි සියලු විෂයන් වල නෝට්ස් වැඩි මගේ විෂය. ඒ කියන්නේ මම ඔක්කොම විෂය ඉගෙනුවා. ඉකො. බලන්න දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපි ලියමු එක. එක ලියමු. ඔයාලා පේපර් එකේ තියෙන නමුත් කමක් නැහැ. දෙවෙනි කොටස ලියන්න මෙහෙම. වැව් බැම්මක් මත සිටගත් විට
ඔබට දර්ශනය විය හැකි දෑ පිළිබඳ ඔබට දර්ශනය විය හැකි දෑ පිළිබඳ මෙනෙහි කරමින් ඒවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය යන ආර්ථික සම්පත් හතරට අයත් වනසේ බෙදා දක්වන්න ලකුණු පහයි. ඇතිමුව කේස් ස්ටඩියක් සිද්ධියක් දීලා සිද්ධිය තුල හොයන්න තියෙන්නේ. දෙවෙනි කොටස ලකුණු පහයි. ඊළඟ රුල් ලකුණු පැත්ත කියලා. අපි එතකොට දෙවෙනි උත්තරේ එන්නේ මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලා බලා ගන්න. භූමිය උදාහරණ ලියන්න. ශ්‍රමයට උදාහරණ ලියන්න. ප්‍රාග්ධනයට උදාහරණ ලියන්න. ව්‍යවසායට උදාහරණ ලියන්න. බලමු අපි ඔක්කොම Taman දැක්ක Taman සමීපේ තියෙන වැව් බැම්මක් මත හිටගත්තා. වටපිට බලනකොට අපි දන්නවා භූමිය කියන්නේ මොකක්ද? භූමිය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය යොදාගත හැකි ස්වභාව ධර්මයා විසින් සපයන ලද පෘථිවි, ජල, ජෛව, වායු හා ශිලා ගෝලයන් ආශ්‍රිත සියලු ස්වාභාවික සම්පත් භූමිය ලෙස හඳුන්වනවා. එයි මම පෘථිවි, ජල, ජෛව, වායු හා ශිලා කියලා දෙන්නේ. එතකොට උදාහරණ හඳුනගන්න ලේසි. නැත්නම් සමහර අය හිතන්නේ භූමිය කියන්නේ මහ පොළොව විතරයි කියලා. නෑ. පෘථිවි මහ පොළොවේ තියෙන ඔක්කොම ස්වාභාවික ඒවා. ජලයේ තියෙන ඔක්කොම ස්වාභාවික ඒවා. පෘථිවි, ජල, ජෛව සතුන් ඔක්කොම වනසතුන් භූමියට. ශිලා ගෝලය පොළොවේ ඇතුළේ තියෙන khනිජ සම්පත්, වායු ගෝලය අහසේ තියෙන සියලු දේවල් භූමියට වැටෙනවා. නැත්නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය යොදාගන්න ස්වාභාවික සම්පත්. එහෙම වුණාම අපිට අර පැහැදිලි නිර්වචනයක් එන්නේ. එහෙනම් වැව් ඉස්මත් තියෙන අපට භූමිය හැටියට පේන්නේ මොකද්ද? වැව් බැම්ම භූමිය නෙවෙයි. වැව් බැම්ම මිනිස්සු හදලා තියෙනවා. ඒක ප්‍රාග්ධනය. වැව් බැම්ම ප්‍රාග්ධනය. වැව් බැම්ම ප්‍රාග්ධනය. උදාහරණ මදිනම් මොන ප්‍රාග්ධනය තමයි? බෝට්ටු අපි මීට වඩා අස්සල ලියමු. මේ වලියු අස්සල ලියමු එකින් එක ලියමු. භූමිය නිදසුන් එකින් එක ලියමු. පළවෙනි එක වටේට බලද්දි මොකක්ද අහුවෙන්නේ? වැව් ඉස්මත්තේ ඇති වනලහැර. වැව් ඉස්මත්තේ ඇති වනලහැර. වැව් ඉස්මත්තේ ඇති වනලහැර. වනසතුන් අපිට දෙකක් ලියමු. මේ අවට පරිසරයේ තියෙන ස්වභාව අලංකරණයක් ඔක්කොම භූමියට වැටෙනවා. හරි ලියගන්න එක. ශ්‍රමයට අපට එන්නේ කවුද? මසුන් මරන්න. එහෙම ගැලපෙන්නේ නැත්නම් දීවරීන් කියලා දාන්න. දීවරීන් ශ්‍රමයට වැටෙන්නේ. දැල් ආම්පන්න සකසන්න. ලියන්න. වැවේ ඉඳගෙන වැව් බැම්මෙන් පල්ලෙහා බලනවා. පල්ලෙහා බලනකොට කුඹුරු වල සීසාන මිනිසුන් ඉන්නේ. කුඹුරු වැඩ කරන මිනිසුන්.
කුඹුරු වැඩ කරන මිනිස්සු ගොවි මාළු බයිසිකල් කාර ශ්‍රමය වැවේ කුලියට රෙදි හොදන අය ඉන්න රෙදි සෝදන්න කුලියට රෙදි සෝදන්න ඕන තරම් හොයාගන්න පුළුවන් ගාව ශ්‍රමය ප්‍රාර්ථනය ඒ වගේ මෙයන් ප්‍රාර්ථනය මම දෙකක් දලියෝ නැති ප්‍රාර්ථනය මොකද ප්‍රාර්ථනය බෝට්ටු මසුන් අල්ලන දියවර බෝට්ටු මසුන් අල්ලන දියවර බෝට්ටු කුඹුරු වැඩ කරන ට්‍රැක්ටර් කුඹුරු සීසාන ට්‍රැක්ටර් මී ගවයන් සීසාන මී ගවයන් වනසතුන් භූමිය සීසාන මී ගවයන් ප්‍රාග්ධන මී ගව සම්පත කියන ප්‍රාග්ධන එක පුරුදු කරලා දෙක අපි ඔය කතා කරා විවසාය ක්‍රියා විවසාය බෝට්ටු හිමි කරනවා බෝට්ටු හිමි කරනවා කුඹුරු හිමි කරුවන් කුඹුරු ගෙවතු හිමි කරුවන් කුඹුරු ගෙවතු හිමි කරුවන් ඒකට විවසාය අපිට ඕන තරම් හොයාගන්න ඒක උදාහරණයක් අවශ්‍යයි ඒ ප්‍රශ්නෙත් හරි අපි ලකුණු 5ක් දෙනකොට ඊළඟ ප්‍රශ්න තුන්වෙනි කොටස ලියන්න ප්‍රශ්න පේපර් එක තියෙනවා ප්‍රින්ට් අවුට් එක ගන්න පුළුවන් ලියන්න වෙළඳපොළ ආර්ථිකයක් අවශ්‍යෙන්න වෙළඳපොළ ආර්ථිකයක් අවශ්‍යෙන්න වෙළඳපොළ ආර්ථිකයක් අවශ්‍යෙන්න ධනේශ්වර ආර්ථිකයක් වන්නේද ධනේශ්වර ආර්ථිකයක් වන්නේද ඒක තමයි විධානගත ආර්ථිකයක් අවශ්‍යෙන්න විධානගත ආර්ථිකයක් අවශ්‍යෙන්න විධානගත ආර්ථිකයක් අවශ්‍යෙන්න සමාජවාදී ආර්ථිකයක් වන්නේද සමාජවාදී ආර්ථිකයක් වන්නේද යන්න පැහැදිලි කරන්න ලකුණු 5යි බලන්න මේ ප්‍රශ්නේ වෙළඳපොළ ආර්ථිකයක් අවශ්‍යෙන්න ධනේශ්වර ආර්ථිකයක් දාන්න වෙළඳපොළ ආර්ථිකයක් වෙළඳපොළ ආර්ථිකයක් ධනේශ්වර ආර්ථිකයක් දාන්න ධනේශ්වර ආර්ථිකයක් ඒ වගේම විධානගත ආර්ථිකයක් අවශ්‍යම සමාජවාදී ආර්ථිකයක් දාන්න පැහැදිලි කරගන්න අපි උගත් කරුණු අනුව මේ පාඩමේදී ඉගෙනගත් කරුණු අනුව අපි දන්නවා ආර්ථික පද්ධතිවලදී වෙළඳපොළ ආර්ථිකයක් හෝ විධානගත ආර්ථිකයක් ලෙස ආර්ථික පද්ධති බෙදා වෙන් කරන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත මෙහෙම වෙන් කරන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත අපි දන්නවා මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ මිල ක්‍රමයේ මත පදනම් ලාභ පරමාර්ථයෙන් නම් එවැනි ආර්ථිකයක් වෙළඳපොළ ආර්ථිකයක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ සුබ සාධන පරමාර්ථයෙන් සැලසුම් ක්‍රමයේ මත නම්
ඒක විධානගත ආර්ථිකයක්. හැබැයි ධනේශ්වර ආර්ථිකයක් හා සමාජවාදී ආර්ථිකයක් කියලා බෙදා වෙන් කරන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත නෙවෙයි. ඒ ආර්ථික පද්ධතියේ සම්පත්වල හිමිකාරත්වය මත. සම්පත්වල හිමිකාරත්වය මත. සම්පත්වල හිමිකාරීත්වය මත. සම්පත්වල හිමිකාරීත්වය පෞද්ගලික අංශ සතු නම් එවැනි ආර්ථික පද්ධතියක් ධනේශ්වර ආර්ථික පද්ධතියක්. සම්පත්වල හිමිකාරීත්වය රජයේ සතු නම් එය සමාජවාදී ආර්ථික පද්ධතිය. ඔන්න ලකුණු හතරක්ම හිමි වෙන්නේ ඔය වර්ගීකරණය. දැන් අහලා තියෙන වෙළඳපොළ ආර්ථිකයක් අවශ්‍යයෙන්ම ධනේශ්වර ආර්ථිකයක් දානවා. විධානගත ආර්ථිකයක් අවශ්‍යයෙන්ම සමාජවාදී ආර්ථිකයක් දානවා. පැහැදිලි කරන්න කියලා. ඉතින් අපි මේ කඩලා පැහැදිලි කරනවා අර විදිහට පැහැදිලි කරනවා මේක මේ විදිහට පැහැදිලි කරනවා. අවසාන වශයෙන් අන්තිම ලකුණ ගන්න අපි කියන්න ඕන මොකද්ද? ඒ අනුව ධනේශ්වර ආර්ථිකයක් වෙළඳපොළ ආර්ථිකයක් අවශ්‍යයෙන්ම ධනේශ්වර ආර්ථිකයක් නොවන අතර විධානගත ආර්ථිකයක් අවශ්‍යයෙන්ම සමාජවාදී ආර්ථිකයක් නොවේ. නමුත් ප්‍රායෝගිකව මෙවැනි ආර්ථික මිශ්‍රව පවතින තත්ත්වයන් දැකිය හැකියි. ඇමරිකාව ගත්තම ඇමරිකාව ඇත්තෙම ධනේශ්වර වෙළඳපොළ ආර්ථිකයක්. සම්පත් වල අයිතිය පෞද්ගලික අංශ සතුයි මූලික ආර්ථික පස්ස විසඳන්නේ මිල ක්‍රමය මත. කියුබාව ගත්තම සමාජවාදී විධානගත ආර්ථිකයක්. සම්පත් වල අයිතිය රජයේ සතුයි මූලික ආර්ථික පස්ස විසඳන්නේ මධ්‍යගත සැලසුමකට. චීනය ගත්තම චීනයේ සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක්. චීනයේ සම්පත් වල අයිතිය තවම තියෙන්නේ රජයේ සතුයි. මූලික ආර්ථික පස්ස විසඳන්නේ වෙළඳපොළ ක්‍රමය. එතකොට මේවා මිශ්‍ර වෙල එක රටවල් වල තියෙන මිශ්‍ර ආර්ථික පද්ධතිය. ඒක කියනවා එතන ලකුණක් කියන්නේ. බලන්න එතකොට මේ ප්‍රශ්නේ මේක තමයි තියෙන්නේ. විශේෂ කරුණු ඉගෙන ගන්නට වැඩක් නැහැ අපිට මේවා ගොනු කරලා දෙන්න පුළුවන්. එහෙනම් ආයි ප්‍රශ්නේ බලන්න. වෙළඳපොළ ආර්ථිකයක් අවශ්‍යම ධනේශ්වර ආර්ථිකයක් වන්නේද? විධානගත ආර්ථිකයක් අවශ්‍යම සමාජවාදී ආර්ථිකයක් වන්නේද? පැහැදිලි කරන්න. කියනවා අර විදිහට පළවෙනි ඉරි කෑල්ල. පළවෙනි කෑල්ල මේ විදිහට. වෙළඳපොළ ආර්ථිකයක් හා විධානගත ආර්ථිකයක් වෙළඳපොළ ආර්ථිකයක් හා විධානගත ආර්ථිකයක් යන්න හඳුනාගන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත. ඒකටම ලියන්න. මූලික ආර්ථික ප්‍රශ්න මිල ක්‍රමය මත ලාභ පරමාර්ථයෙන් විසඳයි නම් එය වෙළඳපොළ ආර්ථික පද්ධතියක් වන අතර මධ්‍යගත සැලසුමකට අනුව සුභ සාධන පරමාර්ථයෙන් මූලික ආර්ථික ප්‍රශ්න විසඳයි නම් එය විධානගත ආර්ථික පද්ධතියකි. හරි ඊළඟ ඉරි කෑල්ල. ඔතන ලකුණු දෙකයි. ඊළඟ කෑල්ල. ධනේශ්වර හා සමාජවාදී ලෙස ආර්ථික පද්ධති
ධනේශ්වර හා සමාජවාදී ලෙස ආර්ථික පද්ධති වර්ග කරනුවේ ධනේශ්වර හා සමාජවාදී ලෙස ආර්ථික පද්ධති වර්ග කරනුවේ ධනේශ්වර හා සමාජවාදී ලෙස ආර්ථික පද්ධති වර්ග කරනුවේ සම්පත්වල හිමිකාරීත්වය මත සම්පත්වල හිමිකාරීත්වය මත සම්පත්වල හිමිකාරීත්වය ඒක තමයි සම්පත්වල හිමිකාරීත්වය පෞද්ගලිකාංශ සතු නම් එය ධනේශ්වර ආර්ථික පද්ධතියක් වන අතර සම්පත්වල හිමිකාරීත්වය රජය සතු නම් එය සමාජවාදී ආර්ථිකයකි ඊළඟ රුලි මුලින් ලියන්න ඉරිකැටක් දාලා මේ අනුව මේ නිසා වෙළඳපොළ ආර්ථිකයක් අවශ්‍යයෙන්ම ධනේශ්වර ආර්ථිකයක් නොවන අතර විධානගත ආර්ථිකයක් අවශ්‍යෙන්ම සමාජවාදී ආර්ථිකයක් නොවේ. ප්‍රායෝගික ලෝකයේ මෙම ආර්ථික පද්ධති මිශ්‍රව පැවතීමක් දැකිය හැක. හතරවෙනි කොටස. તો ලකුණු පහක් එනවා. කරුණු තුනයි කිව්වේ. පළවෙනි එකට 2යි, දෙවෙනි එකට 2යි, ඔය පොදු එකට 1යි. හතරවෙනි කොටස. ශ්‍රී ලංකාව කොතෙක් දුරට සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් ලෙස සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ලෙස සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ලෙස සැලකිය හැකිද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. ලකුණු 5. අන්න බලන්න. මෙතනින්ම තමයි පැනලා තියෙන්නේ තෙන්ට. මේ වරත් ලකුණු 15ක් දෙන්න ඔය වගේ ප්‍රශ්නයක් දෙලා ලකුණු 3.
මම හිතනවා මේ ලිඛිත පරීක්ෂණේ ඒ තරම්ම ලේසි කරන එකක් නෑ. ඇයි හේතුව? ලකුණු 20ක් අත ලකුණු 40ක් අතතිව තමයි ළමයි මේ පේපර් එක ලියන්නේ. ඒතර පොඩ්ඩක් ඉතින් පේපරේ අමාරු කරන්න ඉඩ තියෙනවා. නැත්නම් ඔක්කොම ඒ සමර්ථයි. අන්තිම විශ්වවිද්‍යාලයේ මෙවර බාහිර උපාධියේ පන්ති සමර්ථ වැඩි වෙයි. අතන 40ක් තියෙදි තව මේකෙන් ගන්න පුළුවන් 35ක් ගත්තොත් ඒ සමර්ථයක් වෙනවා. එනිසා මට හිතෙන හැටි ඒ සමර්ථ වැඩි වුණොත් පන්ති සමර්ථ දෙනවනේ. ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් එහෙම දෙන්නේ නැහැ. බොහෝ විට දෙන්නේ 300කින් විතර 300ක 400ක බැජ් එකකට එක්කෙනෙකුට දෙන්න පුළුවන් වගේ තමයි ක්ලාස් තියෙන්නේ. ඒ ගන්න ඕන තරම් අයට දෙන්නේ නැහැ. ඒ නිසා පොඩක් පේපරේ තීව්‍රව දෙයි. දුන්නත් ඉතින් මේ විෂය කරුණින් තමයි දෙන්නේ. ඇයි හේතුව අර ඇසයින්මන්ට් වල ලකුණු දීපු නිසා. බලන්න මෙතන මොකද්ද මේ කියන්නේ? ශ්‍රී ලංකාව පොතේ දුරට සමාජවාදී වෙන්න බල ආර්ථික පද්ධතියක්. ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. මෙතනින් මේ දාලා තියෙන්නේ. මොකද්ද මේ සමාජවාදී වෙන්න බල ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ? ලෝකේ ඉස්සර සමාජවාදී ආර්ථික පද්ධති තිබුණා. රුසියාව, හංගේරියාව, බල්ගේරියාව, යුක්‍රේන්, චෙක් සමුආණ්ඩුව, ස්ලෝවාකියාව, චීනය, වියට්නාමය වගේ රටවල් සමාජවාදී රාජ්‍යයන් හැටියට තිබුණා. ඒ වගේ තිබිච්ච අඩුපාඩු නිසා ඒ සමාජවාදී අතහැරලා වෙළඳපොළ ක්‍රමයට ගමන් කරමින් ඉන්න අය රටවල්. හැබැයි වෙළඳපොළ ක්‍රමයටම ගිහින් නතර වෙලා නැහැ. අතරමඟ තියෙන හොඳ වේ. චීනය වියට්නාමය වගේ රටවල් ගත්තම කලින් සමාජවාදී තිබිච්ච රටවල් ගත්තම ඒ රටවල් වල තවම සම්පත් වල අයිතිය රජයේ සතු. එන ඒ පැත්තෙන් බලද්දී සමාජවාදී කියලා කියනවා. නමුත් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කලින් මධ්‍යගත සැලසුමකට අනුව විසඳුම්. දැන් විසඳන්නේ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව මිල ක්‍රමය. ඒ නිසා චීනය, වියට්නාමය, හංගේරියාව, බල්ගේරියාව, චෙක් සමුආණ්ඩුව, ස්ලෝවාකියාව, රුසියාව, යුක්‍රේන් වගේ රටවල් වලට කියන්නේ සමාජවාදී වෙළඳපොළ ආර්ථිකය, පරිවර්තන ආර්ථිකය. එහෙනම් අපි මේ සංකල්පය දන්න බව පැහැදිලි කරනවා. දන්නවා පැහැදිලි. ලංකාවට ගලපුවොත් ලංකාව මේ පොතෙක් තුරට සමාජවාදී වෙළඳපොළද? ලංකාව 100ක් සමාජවාදී වෙළඳපොළ නෙවෙයි. ඒ හේතුව ශ්‍රී ලංකාවේ සම්පත් වල අයිතිය රජයේ මෙන්ම පෞද්ගලික අංශයෙන් සතු. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය මිල ක්‍රමයේ මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳන අතර රාජ්‍ය අංශය සැලසුම් ක්‍රමයේ මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් ලෙස හඳුනාගත නැහැ. නමුත් මේවායි මිශ්‍රණයක් පවතී. මොන උත්තරය? එහෙනම් ලියන්න පළවෙනි කාරණා. පිළිගන්න. සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් යනු සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් යනු සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් යනු සම්පත්වල හිමිකාරීත්වය රජයේ සතු සම්පත්වල හිමිකාරීත්වය රජයේ සතු මූලික ආර්ථික ප්‍රශ්න ලාභ පරමාර්ථයෙන් මිල ක්‍රමයේ මත විසඳන ආර්ථික පද්ධතිඥ ඊළඟ ඉරිකැලල කරුණ ඊළඟ රෝලේ මුලින් නිදසුන් ලෙස කලක් සමාජවාදීව පැවති රුසියාව, යුක්‍රේන්, හංගේරියාව, වියට්නාමය, චීනය වැනි රාජ්‍යවල
මෙම ලක්ෂණ දැකිය හැකියි. එනම් සම්පත්වල හිමිකාරත්වය තවම රජයේ සතු අතර මූලික ආර්ථික ප්‍රශ්න ලාභ පරමාර්ථයෙන් මිල ක්‍රමයේ මත විසඳන. මෙම ආර්ථික පරිවර්තන ආර්ථික ලෙසද හඳුන්වයි. දැන් පිළිතුර තුල අපි දන්න බව දන්න. දැන් ලංකාවට ගලපන්න ඕන. ඊළඟ රුලේ මුලින් පටන් ගන්න එක කැලලා. නමුත් ශ්‍රී ලංකාව ගත් පිට ශ්‍රී ලංකාවේ සම්පත් වල අයිතිය රජයේ මෙන්න පෞද්ගලිකාංශද සතුය. එමෙන්න මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී පෞද්ගලිකාංශය මිල ක්‍රමයේ මත ලාභ පරමාර්ථයෙන් රජය මධ්‍යගත සැලසුමකට අනුව සුබ සාධන පරමාර්ථයෙන් මූලික ආර්ථික ප්‍රශ්න විසඳයි. වෙනම ලියන්න. එබැවින් ශ්‍රී ලංකාව සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් ලෙස හඳුනාගත නොහැකි අතර මෙම සියලුම ආර්ථික පද්ධතීන්හි ලක්ෂණ මිශ්‍රව පවතින මිශ්‍ර ආර්ථිකයක් ලෙස හඳුනාගත හැක. එතකොට මේ ප්‍රශ්නෙට උත්තර ලකුණු පහම ලැබෙනවා එතන. මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී මම අර රජයේ සතුනන් සමාජවාදී මූලික ආර්ථික ප්‍රශ්න මිල ක්‍රමයේ මත විසඳනවා නම් වෙළඳපොළ ආර්ථික කියන සංකල්පය පොඩ්ඩයි මතක් වෙයි. එයි උඩ 4 වෙනි කොටසේදී විස්තර වෙන නිසා. ඒ උත්තරෙත් එක්කෙද්දී අපි දන්නවා රජයේ සතුනන් සමාජවාදී මූලික ආර්ථික ප්‍රශ්න මිල ක්‍රමයේ මත විසඳනවා නම් වෙළඳපොළ. ඒකනේ අපි කිව්වේ චීනය, හංගේරියාව, බල්ගේරියාව වගේ රටවල් සමාජවාදී වෙළඳපොළ ආර්ථික කියන අපි කිව්වේ. මොන උත්තරේ ප්‍රමාණවත්. ඔන්න අර පළවෙනි පාඩම් තුනේ මිශ්‍රව තමයි ප්‍රශ්නයක් අහන්නේ. මමත් හිතනවා මෙදා ප්‍රශ්න 5ක් 6ක් දෙයි වාට තෝරගෙන 4ක් ලියන්න. එතකොට එක ප්‍රශ්නයක් ওই විදිහට තමයි සකස් වෙන්නේ. අපි ඇත්තෙම රුණු විශ්වවිද්‍යාලේ බාහිර උපාධිය පටන් ගන්න 1998 ඉස්සෙල්ලම බැච් එකට මම ඉගෙනුවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට ඉන්න කාලේ. මම හිතන්නේ මේ ආසන්නයේ හෝ කවුරු හරි ඉන්නවා නම් අඛණ්ඩවම බාහිර උපාධියට ආර්ථික විද්‍යාව රුණු විශ්වවිද්‍යාලේ උගන්වපු ගුරුවරයෙක් මම විතරයි. ඔය කතිකාචාර්යවරයෙක්වත් අඛණ්ඩව උගන්වන්නේ.
1996 ඉඳලා මේ දක්වා විශ්වවිද්‍යාලයේ සෙකන්ඩ් ඉයර් එකේ ඉඳලා මේ දක්වාම ගන්න. ඒ නිසා සියලු ප්‍රශ්න පත්‍ර මා සතුව තියෙනවා. ඔය ප්‍රශ්න පත්‍ර රටා බලද්දී අභ්‍යන්තර ප්‍රශ්න පත්‍ර, අභ්‍යන්තර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර තියෙනවා. ආර්ථික විද්‍යා විශේෂ වේදිකරණ ආයෙ තියෙනවා. සාමාන්‍ය වේදිකරණ ආයෙ තියෙනවා. සංඛ්‍යාන විශේෂ වේදිකරණ ආයෙ තියෙනවා. කොමර්ස් ආයෙ තියෙනවා. ඒ වගේ විවිධ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර වල තියෙන මේ අපේ පාඩම් කොටසට අදාළ ප්‍රශ්න තමයි මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි කැලණි විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර, ජවහර්ලාල් විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර මා සතුයි 96 ඉඳලා ඒ සෑම විශ්වවිද්‍යාලයකටම ආර්ථික විද්‍යාව මාතින් ගෙන්වෙන නිසා. ඒව තමයි මම සාකච්ඡා කරන්න බලන්නේ. අඩුම ගානේ මේ ආදර්ශ ප්‍රශ්නයි මොඩල් කියන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයි මම බලාපොරොත්තු වෙනවා වාට අඩුම ගානේ ප්‍රශ්න 50ක් 60ක්වත් සාකච්ඡා කරන්න. පාස් පේපර් දෙක ප්‍රශ්න මේ වගේ ප්‍රශ්න එක ප්‍රශ්නයක් කතා කරන්නේ. එයින් 50ක් 60ක් කතා කරන්න. එහෙම කතා කරන්නේ මම මේ පළවෙනි දවසේ විතරයි ගොඩාක් කාලෙ ගන්න. ඊට පස්සේ ප්‍රශ්න දෙන උත්තර දෙන ප්‍රශ්න දෙන උත්තර දෙන ප්‍රශ්න දෙන උත්තර දෙන. ඇයි එහෙම කරන්නේ? දැන් මේ මුල ප්‍රශ්න දෙක තුනේ තමයි මම කියන්නේ මේ ලියන්නේ. ඊට පස්සේ වල ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික පාඩම් කරගත්තම හොඳට ඇති. ඒ ඇති බව ඔයා අනිවාර්යයෙන්ම විභාගෙ ලියලා ඇවිල්ලා අපේ WhatsApp group එකට දාන්නේ සර් කියපුවා එහෙම තිබුණා. දැම්ම ලියලා පැත්තකින් සේව් කරන් තිබිලා එදාට දාන්න තියාගත්තා කමක් නැහැ. මම දන්නවා ඒක එනවා. එයි මේක මට ආමුවක් නෙවෙයි. මුල ඉඳලා මම මේක උගන්වන නිසා. උගන්වන නිසා සීලෝ මගෙන් විශාල සංඛ්‍යාවක් උපාධි ගන්නපු අය ඉන්නෝ ආර්ථික විද්‍යාව විෂයක. එනිසා අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. ඔයාලගේ ප්‍රශ්නේ තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ තියෙන නිෂ්පාදන හැකියාව මායිමක්‍රෝනි. අපි දන්නවා නිෂ්පාදන හැකියාව මායිමක්‍ර කියන්නේ මොකක්ද කියලා ඕනනම් තවත් තේරුම් ගන්න ඕන නම් අර මගේ YouTube channel එකේ තියෙන Econ for All Essential කියලා ඒ YouTube channel එකට යන්න. YouTube channel එකේ GA ළමයි සඳහා ඇති පැය 6ක නිෂ්පාදන හැකියාව මායිමක්‍ර කියලා වීඩියෝ 3ක් තියෙනවා. ඒ වීඩියෝ 3 ආයි බලන්න පාඩම් කීපයක් දාලා ඇති. පිරිවැය පාඩම් දාලා ඇති. ආර්ථික ප්‍රශ්න පද්ධති පාඩම දාලා ඇති. මේක දාලා ඇති. සියල්ල දාන්නේ නැහැ සිලබස් එක. සියල්ල දාන්න තව මගේ උසස් පෙළේව දාන්න තියෙනවනේ. ඒව දාන්නේ. නමුත් දැන් නීහම වක්‍ර 1 2 3 කියලා ඇති. ඒක බැලුවොත් හොඳට තේරෙයි. බලන්න මේ හැබැයි මතක කරගන්න මගේ channel එක subscribe කරන්න ඕන. එතකොට තමයි ඔයාලට වීඩියෝස් එන්නේ. දෙකේ එක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් නිර්මාණය කිරීමේදී පදනම් කරගන්න ලබන උපකල්පන කවරේද? ලියන ප්‍රශ්නේ. දෙකේ එක. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් නිර්මාණය කිරීමේදී පදනම් කරගන්න ලබන උපකල්පන කවරේද? ලකුණු 4ක්. ඒවා විස්තර කරන්න දෙයක් නැහැ. උපකල්පන ටික දුන්නම ඔතනම ඇති. ලකුණු 4ක්. අපේ ටියුට් එකේ අපේ ඒ කියන්නේ නෝට් එකේ තියෙන උපකල්පන. ඔය විස්තර කර ඉන්න තේරුමක් නැහැ. ලියන්න උත්තර. ලකුණු 4යි. කරුණු 4 ලියන්න ඉරි කැරද දා. ආර්ථිකයේ සතු සම්පත් සම්භාරය නොවෙනස්ව පවතී. ආර්ථිකයේ සතු සම්පත් සම්භාරය නොවෙනස්ව පවතී. ආර්ථිකයේ සතු සම්පත් සම්භාරය නොවෙනස්ව පවතී. ඒක උපකල්පනය. දෙවෙනි ඉරි කැරල තාක්ෂණයේ නොවෙනස්ව පවතී. තාක්ෂණයේ නොවෙනස්ව පවතී. ඊළඟ නිෂ්පාදනයේ කාර්යක්ෂම සිදුවේ. ඕන ඒක මෙහෙම ලියලා තියන්න පුළුවන්. යටි වර ඇතුළේ ලියන්න. පූර්ණ නිෂ්පාදනයක් හා පූර්ව සේවා නියුක්තියක් පවතී. තව එකක්. භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිපදවන සරල ආර්ථිකයක් වීම.
ඊළඟ කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් සැලකිලි ගැනීම. කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් සැලකිලි ගැනීම. කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් සැලකිලි ගැනීම. ඊළඟ ප්‍රශ්නේ. ඔච්චරයි. ඔය විස්තර කරන්න දෙනුවක් නැහැ. අපි තියරි පන්ති වල විස්තර කරලා තියෙනවා. තවත් විස්තර කරගන්න ඕන නම් අන්න YouTube එකේ තියෙනවා. ඒ ඔයාලට උගන්වපු ටිකම. දෙවෙනි කොටස. මූලයට අවතල නිස්පාදන හැකියාව මායිම් වක්‍රයක්. මූලයට අවතල නිස්පාදන හැකියාව මායිම් වක්‍රයක්. මූලයට අවතල නිස්පාදන හැකියාව මායිම් වක්‍රයක්. වඩා ප්‍රායෝගිකයි කියවල ලබන්නේ ඇයි? වඩා ප්‍රායෝගිකයි කියවල ලබන්නේ ඇයි? වඩා ප්‍රායෝගිකයි කියවල ලබන්නේ ඇයි? ලකුණු 5. ඒ කියන්නේ මෙන්න මේ නිස්පාදන හැකියාව මායිම් වක්‍රයක් ගත්තම මේක ප්‍රාක් දල බාහින්ද නැත්නම් x බාහින්ද ප්‍රාක් දල බාහින්ද මේ පාරිභෝගික බාහින්ද මේ නිස්පාදන හැකියාව මායිම් වක්‍රය මේව වෙන්නේ ඇයි කියලා නිස්පාදන හැකියාව මායිම් වක්‍රයක් මූලයට අවතල වෙන්න හේතු 4ක් බලන්න මොකද 4 සම්පත් සමජාතිය නොවේ වැඩෙන අවස්ථිබ්‍රයක් පැවතීම භාණ්ඩ දෙක නිපදවීමට යොදා ගන්නා තාක්ෂණය එකිනෙකට නොගැලපීම තාක්ෂණය වෙනස් වීම එතන උපකල්පනයක් තියෙන තාක්ෂණය නොවන ස්වභාවතිය ඒ කියන්නේ මේකට යොදා ගන්න තාක්ෂණයයි මේකට යොදා ගන්න තාක්ෂණයයි වෙනස් නමුත් වෙනස් වෙන්නේ ඒ උපකල්පන මුලින් තියෙනවා ඒක තමයි එක් භාණ්ඩයක් නිෂ්පාදනය නොකිරීමේ උදාහරණ සම්පත් මේ භාණ්ඩ නිෂ්පාදනය නොකිරීමේ උදාහරණ සම්පත් අනෙක් භාණ්ඩ නිපදවන්න ඒ ආකාරයෙන්ම නොගැලපී ඒ කරුණු ප්‍රායෝගික ලෝකයට සමාන නිසා මෙවැනි නියම වක්‍රයක් වඩා ප්‍රායෝගිකයි එච්චරයි කියන්නේ කරුණු 4 ලකුණු 4යි ඒ විතරක් නෙවෙයි අර්ථකථනයට තවත් ලකුණක් දෙනවා එහෙම ලියන්න නියම ලියන්න නිස්පාදන හැකි පළවෙනි එක කියන්නේ නිස්පාදන හැකියාව මායිම් වක්‍රයක් නිස්පාදන හැකියාව මායිම් වක්‍රයක් නිස්පාදන හැකියාව මායිම් වක්‍රයක් මූලයට අවතල හේවත් පිටතට නිරා යන්නේ වඩා ප්‍රායෝගික කරුණු 4ක් හේතු කොටගෙනයි වඩා ප්‍රායෝගික කරුණු 4ක් හේතු කොටගෙනයි එනම් එක අංක දාන්න එනම් එක අනුඅංක දාන්න එනම් එක භාණ්ඩ දෙවර්ගයේ නිපදීමට යොදා ගන්නා සම්පත් සමජාතිය නොවීම භාණ්ඩ දෙවර්ගයේ නිපදීමට යොදා ගන්නා සම්පත් සමජාතිය නොවීම දෙවෙනි එක නිස්පාදනයේදී වැඩි වන අවස්ථිබිරියක් දක්න ලැබීම නිස්පාදනයේදී වැඩි වන අවස්ථිබිරියක් දක්න ලැබීම වැඩි වන අවස්ථිබිරියක් දක්න ලැබීම
තුන්වෙනි එක භාණ්ඩ දෙවර්ගයේ නිපදවීමට යොදා ගන්නා තාක්ෂණය එකිනෙකට වෙනස් වීම. භාණ්ඩ දෙවර්ගයේ නිපදවීමට යොදා ගන්නා තාක්ෂණය එකිනෙකට වෙනස් වීම. හතරවෙනිට එක් භාණ්ඩ වර්ගයක් නිපද නොවීමෙන් මුදාහරණ සම්පත් අනෙක් භාණ්ඩ වර්ගයේ නිපදවීමට ඒ ආකාරයෙන්ම නොගැලපීම වරායන තුල යන්න සම්පත් එකිනෙකට යෝග්‍ය නොවීම. එහෙම ලිව්වත් ලකුණු දෙනවා. සම්පත් එකිනෙකට යෝග්‍ය නොවීම. උඩින්ම කියවනේ ප්‍රායෝගික කරුණු හතරක් කියලා. ඒ නිසා ලකුණු 5 ලැබෙනවා. ලියන්න තුන්වෙනි කොටස. ස්ථාවර ආවස්තික පිරිවැය පිළිබිඹු කෙරෙන නිෂ්පාදන හැකියා මායිමුවක් යොදා ගනිමින් පහත් සඳහන් සිදුවීම් නිරූපණය කරන්න. සිම්පල් A. ඒ කියන්නේ පළවෙනි කොටස ඒ තුන යටතේ පළවෙනි කොටස සිම්පල් A. පුහුණු ශ්‍රමිකයන් විශාල වශයෙන් රට හැර යාම. Simple B. වඩා ඵලදායි නව පොහොර වර්ගයක් හඳුන්වා දීම. Simple C. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා කර්මාන්තශාලා తాවකාලිකව වසා තිබීම. ලකුණු 6. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ දෙද්දී මේ ඇත්තෙම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. අපි ගමු මෙතන කාර්මික භාණ්ඩ කියලා. කාර්මික භාණ්ඩ. ඕන එකක් දාන්න පුළුවන්. X භාණ්ඩ කියලා දාන්න පුළුවන්. කාර්මික භාණ්ඩ. මේ පැත්තේ තියෙන කෘෂි භාණ්ඩ. නිපදවන භාණ්ඩනේ. නියම වක්‍රය සරලීය විය යුතුයි. ඇයි ඒක? මේකේ මුලින්ම කියලා තියෙනවා ස්ථාවර ආවස්තික විරය තත්ත්වයකට තේ කියලා. හැබැයි කවුරු හරි මූලයට අවතල එකක් ඇඳනම් වැඩෙන ආවස්තික විරයනේ. මේක කියලා තියෙන ස්ථාවර ආවස්තික විරය. එහෙනම් වක්‍රේ හැඩේ කියලා තියෙනවා. ආවස්තික විරය ස්ථාවර නම් සරලයි කියන්නේ. කවුරු හරි මූලයට අවතල එකක් මූලයට උත්තර එකක් ඇඳට ලකුණු දෙන්නේ නේ. මොකක්ද තියෙන්නේ? පුහුණු ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් රට හැර යාම. නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. වක්‍රේ වමට විතරනේ. මෙන්න ලකුණු දෙක. නිෂ්පාදන හැකියාව අඩුයි. උත්තරේ ලියනවා නිෂ්පාදන හැකියාව අඩුයි. වක්‍රය වමට විතරනේ. ලියන්න. උත්තරේ ලකුණු දෙකයි. B.
මම කාර්මික භාණ්ඩ දානෝනේ. කාර්මික භාණ්ඩ, කෘෂි භාණ්ඩ. කෘෂි භාණ්ඩ. වක්‍රේ සරලරේඛී වෙන්න ඕනේ. වක්‍ර සරලරේඛී වෙන්න ඕනේ. මේ සරලරේඛී. වඩා ඵලදායි නවකෝර වර්ගයක් හඳුන්වා දී. එහෙමනම් නවකෝර වර්ගයක් නිසා ඒ පැත්තෙන් විතරක් වක්‍රය දකුණට විතරන්නේ නේ. නවකෝර වර්ගයක්. කවුරු හරි කෙනෙක් ලියුවනම් මේ පැත්තේ අර්ථාපල මේ පැත්තේ v කියලා. මේ පැත්තේ ගෝවා මේ පැත්තේ රාබු කියලා. සරල රේඛාව දකුණට විතරන්නේ නැහැ. දෙකම කුසි නිෂ්පාදන. දෙපැත්තෙම කුසි නිෂ්පාදන වර්ග දෙකක් ලියවන. අලගෝ v කෙසේද? එතන මොකද වෙන්නේ? දෙපැත්තෙම විතරන්නේ. මම කුසි භාණ්ඩනේ කාර්මික භාණ්ඩ වර්ධනය කරන්නේ නැහනේ. නවකෝර වර්ගයක් හඳුන්වා දී. කෝර වර්ගයක් හඳුන්වා දී. කුසි නිෂ්පාදන වලට ඵලදායීතාවය වැඩි වෙනවා. එහෙනම් අපි ලියනවා කුසි අංශයෙන් කුසි භාණ්ඩ දැක්වෙන අංශයෙන් වක්‍රය දකුණට විතරන්නේ. දකුණු දෙකයි ඊට කෘෂි අංශයේ හැකියාව වැඩි වෙනවා. C කාර්මික භාණ්ඩ මේ පැත්තේ කෘෂි භාණ්ඩ. C මොකද ඒක තියෙන්නේ? වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා කර්මාන්තශාලා తాවකාලිකව වසා තිබී. తాවකාලිකව වසා තිබෙන්නේ නිෂ්පාදනය අඩු වෙලා ඇතුළට එනවා. මේ කර්මාන්තශාලා වසා තිබී. වහලා ඉවරයි. දිනින් දින වහනවා නම් ඊතලකින්. වසා තියනවා නම් ඇතුළත ලක්ෂයක්. සේවා වියුක්තත්වය. සේවා වියුක්තිය. ඇතුළත ලක්ෂකින් වෙන්න. ඇතුළත ඒ ලක්ෂයෙන් වෙන්න. වෙන්න. සේවා වියුක්තියක ඇතුළත ඒ ලක්ෂයෙන් වෙන්න. මොන හරි ලක්ෂය නමේ මුල අකුරු දාන්න ඒත් ප්‍රශ්නයක්. හරි මම හිතන මාත් එක ලියා ගන්න නැති කියලා. මම ඉක්මන් කළේ ඔයාලට අඩු ගානේ අද ප්‍රශ්න දෙකක්වත් සාකච්ඡා කරන්න ඕන. විදුලිය අපේ විසන්ධි වෙන්නේ 8:40ට 8:40ට විසන්ධි වෙන විදුලිය ආයේ නැවත පැමිණෙන්නේ 10ට. ඒ නිසා තමයි මම ඔයාලට ලින්ක් එක දාලා ඇත්තේ 10ට. නමුත් කීප දිනෙකම රෙකෝඩින් ඉල්ලපු නිසා මොනවටද මම 30-35ක් ඉන්න පන්තියේ කීප දිනෙකට විතරක් සජීවී කරන්නේ. ඒ නිසා මම තීරණය කරා 7යි කාලෙ විතර ඉඳලා විදුලිය විසන්ධි වෙනකන් ක්ලාස් එක රෙකෝඩින් එකක් කරන්න. අද පළවෙනි ප්‍රශ්න දෙක අපි රෙකෝඩින් එකේ අවසන් කරනවා. ඊට පස්සේ මම දවසක් දාලා සජීවී තව ප්‍රශ්න 4ක් විතර සාකච්ඡා කරනවා. කොහොම හරි ප්‍රශ්න සාකච්ඡා කිරීම ඔයාලගේ විභාග දිනය දක්වාම සිදු කරනවා. විභාග දිනය දක්වාම සිදු කරනවා. ඔයාලට එහෙම ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒවා WhatsApp inbox කරන්න. එතන මට එකක් සාකච්ඡා කරන්න පුළුවන්. group වලට දාන්න එපා. group කරන්න දාන්න එපා. ඒ නිසා මේ මට ප්‍රශ්න දාන්න මම ඒවා සාකච්ඡා කරනවා. හැබැයි මේ විෂය නිර්දේශය තුල පමණයි සාකච්ඡා. සියලු පාස් පේපර් වලින් ගන්න ප්‍රශ්න සාකච්ඡා කරනවා. මට ඕනතරම් ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔයාලා හිතන්න 98 ඉඳලා මේ දක්වා ප්‍රශ්න කොච්චර තියෙනවද? අභ්‍යන්තර හා බාහිර මම ඒක එකතු කරන්නේ. ඒ හැම අවුරුද්දෙම මම සාකච්ඡා කරනවානේ ශිෂ්‍යත් එක්ක. 98 අභ්‍යන්තර පේපර්ස්, බාහිර පේපර්ස්. කැලණිය රුහුණු ජපුර. ඒ පේපර්ස්. ඔක්කොම තියෙන විශාල ප්‍රශ්න වලක් තියෙනවා.
ඒකෙන් වැදගත් කියන කාලින් ප්‍රශ්න වල සාකච්ඡා කරමු. ඉතින් ඔය ප්‍රශ්න 60ක් සාකච්ඡා කරද්දී ඔයින් තොර අහන්නේ නැත. එහෙනම් අන්තිම කොටසට යන 40 ප්‍රශ්නයන් 40 කොටසට යන විනාඩි 10යි තව ප්‍රකාරය තියෙන්නේ. ලියන්න 4. මෙතෙක් අත්හුරු ක්‍රමයකට කරුණු ලැබූ සමහරවිට මේ ප්‍රශ්න තියරි වලදී කතා කරලා තියෙනවද? කමක් නැහැ. ඒකට අංක පිළිවෙලට දාගෙන ලියාගෙන යන්න වෙන පොතක මේ ටික ලියාගෙන යන්න. ඒතකොට ඒ ටික විභාගයට කලින් දවසේ බැලුවට පස්සේ ඉකෝන් වල මානසික පීඩනය අඩු වෙනවා. මම දන්නේ අනිත් සබ්ජෙක්ට් වල කොහොම වේද කියලා. මම දන්නේ ඉකෝන් අපිත් එක්ක මාස 6-7ම ගිය සැප්තැම්බර් වල ඉඳලා හිටපු අයට අකණ්ඩව නෝට් එක ලියාගෙන ඉපු අයට ඉකෝන්ස් පිළිබඳ පොඩි හෝ බියක් තියෙනවා නම් මම හිතන්නේ නෑ ඒක මගේ වරදක් නෙවෙයි. ඒක ඔයාලගේ වරදක්. නැත්තම් මම අකණ්ඩව කතා කරලා ඇති ලොකු නෝට් එකක් ඇති. ඒ ඇයි විභාගයට සූදානම් කරන්න පුළුවන් මට පේපර් එකට. මම මේ සූදානම් කරන්නේ සෙකන්ඩ් ඉයර් එකට ලබන අවුරුද්දට. මේ බේසික් මයික්‍රෝ ඉකොනොමික්ස් තියරි කරන තමයි ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික් තියරි කියලා ලබන අවුරුද්ද තියෙන්නේ. එහෙනම් මේක සම්පූර්ණව තමයි ඒක කොටස කරන්න පුළුවන්. නැත්නම් ඒක තේරුම් ගන්න. මේ අපිත් එක්ක අකණ්ඩව මම දැන් 35ක් වගේ සංඛ්‍යාවක් පිළිගන්න. ඒ අයට සම්පූර්ණ දැනුම අපි ලබා දීලා ඇති. මේ මම කිව්වේ අපිත් එක්ක ඉන්නවනේ පේපර්ස් විතරක් සාකච්ඡා කරන්න. ආන්නේ අයට. ඒක අනිත් අය දන්නවනේ. එන ප්‍රශ්න ලියන්න. මෙතෙක් අත්තුරු ක්‍රමයට කරනු ලැබූ රජයේ සියලු කාර්යාලය කටයුතු පරිගණක ගත කිරීමට තීරණය කළොත් එමගින් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට සහ නිෂ්පාදනය කරනු ලබන ලක්ෂයට විය හැකි බලපෑම සාකච්ඡා කරන්න. ලකුණු 5. දැන් මම තවම අර සනස බැංකුවල සමපාකාර ග්‍රාමීය බැංකුවල අපි මුදල් ගන්න හෝ මුදල් තැන්පත් කරන්න ගියාම බැංකුනේ අර ලොකු ලෙජර් පොතක් අරන් එනවා. පෙල්ල එකක් දීලා අපි අස්සම් කරනවා. අතුරු ක්‍රමය. ඔත් පීපල්ස් බැංක්, කොමර්ෂල් බැංක්, ඔය සම්පත් බැංක් වගේ ගියාට පස්සේ පරිගණක කරගන්න. කිසි ගැටලුවක් නෑ. අපෙන් අස්සනක් ගන්නෙත් නෑ. මොකුත් නෑ. සියලු විස්තර තියෙනවා. පරිගණක ආශ්‍රය අපට ගාලා මුදල් දුන්න ගනුදෙනු සිදු කරනවා. අන්න බලන්න කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. එහෙනම් අපිට මේ ගන්න පුළුවන් මේක උත්තරේ ලියද්දී මේ රජයේ හැටියට ගන්න පුළුවන් ඕන නම් මෙතන මේ දෙපැත්ත ගන්න පුළුවන් එක්ක රජයේ කටයුතු පෞද්ගලික අංශේ කටයුතු. එහෙම ගත්තොත් එක පැත්තයි විතර කරන්නේ. දෙකම රජයේ ගත්තොත් ඔක්කොම රජයේ ගත්තොත් අපිට ගන්න පුළුවන් මේ පැත්තේ x බාන්න කියලා දාන්න. මොකද්ද කියලා එතකොට තේරෙන්නේ නැහැ නේද? x බාන්න. මේ පැත්තේ y බාන්න. දෙකම රජයේ හොඳේ. දෙකම රජයේ. නිෂ්පාදනය හැකියාව ආයව වක්‍ර මෙහෙම කරමු. අතුරු ක්‍රමයට මේ පරිගණක ගත කරනකොටම හැකියාව වැඩි වෙනවා. හැබැයි කලින් නිෂ්පාදනය කරේ මෙතන ඌර සේවා නියුක්තියක නිෂ්පාදනය කරේ. දැන් ඒකත් වැඩි වෙලා මේ B වලට ගිහින් හැකියාව වැඩි වෙනවා කියන එක වෙනම දෙයක්. නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනවා කියන එක තව එකක්. හැකියාව තියෙද්දි අපි අතුරු ක්‍රමයකට අඩුවෙන් නිපදෙන්නේ. අකාර්යක්ෂම තත්ත්වෙදී තිබුණේ. හැබැයි පරිගණක භාවිතා කරලා හැකියාව වැඩි කරාට පස්සේ අපේ A මට්ටමට යන්නේ නැහැ. අපි B මට්ටමට යනවා. ඒ වක්‍ර මට්ටමට යන්නේ නැහැ. මම ලක්ෂයට විතරද ලක්ෂය තනිදුරට වක්‍ර දෙසට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේකද ගන්න.
යටින් මෙහෙම ලියන්න. අත්තුරු ක්‍රමයට රජයේ කටයුතු සිදු කිරීමේදී අත්තුරු ක්‍රමයට රජයේ කටයුතු සිදු කිරීමේදී හැකියාව අඩු අතර ඒවා පරිගණක ආශ්‍රයෙන් සිදු කරන විට හැකියාව වැඩි එය නියම වක්‍රය දකුණට විතැන් කිරීමකින් පෙන්විය හැක ඊළඟ රූලින් පටන් ගන්න. අත්තුරු ක්‍රමයට රජයේ කාර්යාල කටයුතු සිදු කිරීමේදී අකාර්යක්ෂමව පැවති එම කටයුතු ඒ ලක්ෂයෙන් පෙන්වුම් කරන අතර ඒ ලක්ෂයට අදාළව මේ දෙපැත්තම තියෙනවා. මේ y බාණ්ඩ x බාණ්ඩ ඒ ලක්ෂයෙන් එම කටයුතු පෙන්වුම් කරන අතර පරිගණක භාවිත නිසා හැකියාව වැඩිවීමෙන් නිෂ්පාදන ලක්ෂයේද බීතෙක් මේ ඊතලයක් වගේ නිෂ්පාදන ලක්ෂයේද බීතෙක් වක්‍රයේ දෙසට ගමන් කරයි. ඒ තවම පවතිනුයේ අකාර්යක්ෂම තත්වයකිනි. ඒ කාර්යක්ෂම වක්‍රයේ අකාර්යක්ෂම තත්වයකිනි. ඊළඟ ප්‍රශ්නෙත් අපිට කතා කරන්න පුළුවන් තුන්වෙනි එක. නමුත් දැන් විදුලිය විසන්ධි වෙනවා. 8:40 වෙලාව මම දැන් කතා කරන අවස්ථාවේ. එතකොට විදුලි විසන්ධි වෙන නිසා අපිට කතා කරන්න වෙන්නේ අපි ඒ ඊළඟ ප්‍රශ්නේ කොහොමද මේ ඉරිදට කලින් මම ඔයාලගේ තියරි පන්තියේ තව නෝට් එකේ ඉතිරි ටිකක් කතා කරනවා. ඒ කතා කරද්දී ඔයාලට ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න පුළුවන්. 4 නේ 5 වෙනි ප්‍රශ්නේ. දැන් 3 වෙනි ප්‍රශ්නේ පුළුවන් 4 තාම ඔයාලට විශ්වවිද්‍යාලයේ උගන්වන නිසා මම ඉගෙනුවෙත් නැහැ. හැබැයි අර නොමිනේට් කරන කාලේ උගන්වලා ඇති. කියන්නේ ඊනෝ නාන්ත්‍රික උපයෝගීතාවය කියන එක. ඒතර මම ඔයාලට මේ සිකුරාදා විතර වෙනකොට සෙනසුරාදා විතර වෙනකොට මේ ආදර්ශ ප්‍රශ්න හෝ පාස් පේපර් කතා කරන තත්ත්වයට යටතේ මේක ඊළඟ 3 වෙනි ප්‍රශ්නේ 4 කතා කරන්නේ 5 වෙනි ප්‍රශ්නේ ඉවර කරලා මේ පේපර් එක ඉවර කරනවා. මේ වගේ රෙකෝඩින් එකක් හෝ ඔයාලට ලින්ක් එක දාලා ඔයාලා පැමිණිලා හෝ සාකච්ඡා කරන්න පුළුවන්. ඔයාලට තියෙන ගැටලු මේ සාකච්ඡා කරද්දී ඒවා ගැටලු එවන්න ඉන්බොක්ස් කරන්න ගෲප් එකට දාන්න එපා. අනිත් එක තමයි ඔයාලා වගකීම් බලා ගන්න ඕන මේක තරංකාරී විභාගයක්. AB ගන්න විභාගයක්. ඔයාලා මගේ ක්ලාස් එකට ඇවිල්ලා විශාල මුදලක් මාස 8ක් 9ක් තුර වියදම් කළා. මාත් කැපකිරීම කළා මේ කරගෙන යන්නේ. එහෙනම් මම ඔයාලට මේ රෙකෝඩින් සපයනවා. රෙකෝඩින් සපයන්න. ආයි මොකද්ද මේ මුලින් ඉඳලම රෙකෝඩින් සපයලා මේක විතරක් මම රෙකෝඩින් එක තියාගන්න. හැබැයි රෙකෝඩින් එක දවස් දෙකටයි දෙන්නේ. ඇයි හේතුව මට මගේ Zoom account එකේ ඉඩමදි මේවා රෙකෝඩින් තියාගන්න. ඒ නිසා දවස් දෙකකින් මේක ඉවත් වෙයි. දවස් දෙකක් ඇතුළත ඔයාලා මේක සම්පූර්ණ කරගන්න, ලියා ගන්න. හොඳම දේ තමයි යාළුවෙකුටවත් දෙන්න එපා. රෙකෝඩින් එක ෂෙයා කරන්න එපා. ඩවුන්ලෝඩ් කරන්න බෑ. මම මේක මෙහෙන් ඩවුන්ලෝඩ් කරන්න බැරි විදිහට තමයි සකස් වෙන්නේ. හැබැයි මේ ෂෙයා කරන්න එපා. මේ පගේ එකටත් එක තරහක් නේ අපි මේ වැඩේ කරගෙන යන්න ඕනේ.
ඒ වුණත් අපි කීප දෙනෙක් පන්තියට ඇවිල්ලා ඒ අය කීප දෙනෙක් ඇවිල්ලා මට අඩු ගන්න මේ පිරියවත් දරා ගන්න බැහැ. නේ කීප දෙනෙක් වුණා මට පිරියවත් දරා ගන්න බැරි නෝ. ඒතකොට මේ පන්තිය ඔයාලා හිතන්න එපා මේ GA එක විතරක් නෙවෙයි තව එහා ගොඩාක් තියෙනවා වලට උගන්වන්න දේවල්. second semester ලබන අවුරුදු semester දෙකක් ඊළඟ අවුරුදු semester දෙකක් ඔයගේ ඇගේ assignment තියෙනවා කොච්චර කතා කරන්නේ සංඛ්‍යාන ප්‍රශ්න පත්‍රයක් තියෙනවා කොහොමවත් සංඛ්‍යාන ප්‍රශ්න පත්‍රය ඔයාලට හදන්න බෑ මේ විශ්වවිද්‍යාල ප්‍රතිබෝධක කරන විදිහට ඒ නිසා මම තවදුරටත් ඔයාලා විශ්වාස කරනවා ෂෙයා කරන්න එපා එහෙනම් අපි මෙවැනි පන්තියකදී ආයි හමු වෙමු තියරියල්ලි වෙනවා අපි ගෲප් එකත් එක්ක හමු වෙනවා right ආයි බා